ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ පින්සාර වස්සාන සමයේ ඔබ වෙත ගෙනෙන වස්සානයේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමය වැඩසටහන් මාලාවේදී අපට භාවනාව පිළිබඳ ඉගා ගන්නට ඉගෙන ගන්නට මනාකොට අධ්‍යයනයක් ලබන්නට මේ වස්සාන මාසය පුරාවටම ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් හැකියාව උදා වුණා. මහමෙවුනාව භාවනාසුපාසී පින්වත් ස්වාමීන් වහන්සේලා තුලින් ඒ ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙමින් පින්වත් ස්වාමීන් වහන්සේලා භාවනාව තුළ මෙහෙවන්නට ඒ වගේම භාවනාව ප්‍රගුණ කරන්නටත් ඉඩකඩ ඉඩහසර ලබා දුන්නා. අපත් දවසේදී ඒ බඳු උතුම් භාවනාවක් පිළිබඳවයි හැඳින්වීමක් ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ. මහමෙවුනාව භාවනාසුපාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අදත් මෙදිරියට වැඩම ආවදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන්නවා. අද අපේ වැඩසටහනේදී අප මුදිතා භාවනාව පිළිබඳවයි අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාවනාව මනාකොට ප්‍රගුණ කරන්නට මතින් භාවනාව තුළ යෙදෙන්නට මතින් භාවනාව දැන හඳුනාගෙන කටයුතු කිරීම තුළින් ඒ තුළ නිරන්තරව අධ්‍යයනයකින් ප්‍රගුණ කිරීමකින් අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ තුළ යෙදෙන්නට. ඒ නිසා අද අප බලාපොරොත්තු වෙන්නේ මුදිතා භාවනාව පිළිබඳ ඉගෙන ගන්නට. ඒ තිබෙනා වටිනාකම දැනගන්නට මැත්තේ භාග්‍යතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට තැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මකාරණා ආශ්‍රය කරගනිමින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට මුදිතා භාවනාවේ තිබෙනා වටිනාකම් පිළිබඳ ඒ වගේ මුදිතා භාවනාව වැඩිම තුලින් පින්සාර සිතවිලි රැස් කරගනිමින් එහි ආනිසංස පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වෙන්ම අද දවසේදී මෙතිරියට වැඩම ආවදාළ පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අපට අනුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පින්වතුන් වදාළ මේ ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට සාදු සාදු සාදු. අපි සියලු දෙනාම එකටම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. අපි කවුරුත් එකටම කියමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ පින්බර වස්සාන කාලේ බුදුරජාණන් වහන්සේ මේ වස් කාලේ පැනෙව්වට පස්සේ ස්වාමින් වහන්සේලා ඒ සංඝ රත්නේ චාරිකාවේ වඩින එක නතර කරලා එක ආවාසයක වත් පිළිවෙත් කරමින් බණ භාවනා කරමින් වාසය කරන කාලේ. එතකොට ඒ කාලේ විවේකීව බණ භාවනාව යෙදෙන නිසා බොහෝ භික්ෂුන් වහන්සේලා උතුම් මඟඵල නිවන් අවබෝධ කළා. ඉතින් ඒ කාලේ එකම ආවාසයක භික්ෂු සංඝයා වැඩි ඉන්න නිසා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට නිතර දෙවේලේ සංඝයා ඇසුරු කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒ කාලේ ස්වාමින් වහන්සේලාගෙන් නිතර දහම් කාරණා ගිහියත් අහගත්තා. ඉතින් ඒ කාලේ වස් කාලේ ඉවර වෙලා භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා අරහත්ත්වේ ප්‍රකාශ කරනවා. Taman ලැබපු ලාභේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා. එතකොට බලන්න මේ වස් කාලේ එහෙනම් ගිහි පැවිදි සියලු දෙනාම ධර්මයෙන් වැඩිච්ච කාලයක්, පිනෙන් වැඩිච්ච කාලයක්. ඉතින් ආන්නේ කාලේ තමයි ඔබ දැන් මේ භාවනාව ගැන අපි මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දානයෙන් පින් රැස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා තථාගත ශ්‍රාවක සංඝයා උදෙසා දානින් අප උපස්ථාන කළොත් උන්වහන්සේ වදාළේ කොහොමද? අර පුංචි වාජනයකින් මහ මුහුද මැනල ඉවර කරන්න බෑ වගේ මහා පින් රැස් වෙනවා කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ දානෙට වඩා සීලය මහත්ඵලයි කියනවා. දැන් බලන්නනේ එතකොට සංඝයා පිටුවම පින් රැස් වෙනවා ප්‍රමාණ කරන්න බැරි තරම්. ඊට වඩා පින් රැස් වෙනවා කිව්වා සතුන් මෙරීමෙන් වැළකුණොත්, සොරකමින් වැළකුණොත්, වැරදි කාම සේවනයෙන් වැළකුණොත්, බොරු කීමෙන්, මත්පැන් මද්‍රේ පාවිච්චියෙන් වැළකුණොත්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ සීලයටත් වඩා මහත්ඵලයි කියලා වදාලා භාවනා කිරීම. උන්වහන්සේ දේශනා කරනවා අච්චරා සංඝාත මච්ඡම් පිචේ භික්කවේ භික්ඛු මුදිතං චේතෝ විමුක්තිං භාවේති. මහණි ලොකු වෙලාවක් නෙමෙයි. අසුරු සැනක් ගහන මොහොතක් මේ මුදිතා චේතෝ විමුක්තිය වඩනවා නම් අයං උච්චති භික්කවේ භික්ඛු අරිත්තජ්ජානෝ විහෙරති. එයා ධානු භාවනාවෙන් හිස් නැස්තුව වාසය කරනවා කියනවා. දැන් බලන්නනේ එතකොට මේ ලොකු වෙලාවක් නෙමෙයි. අසුරු සැනක් ගහන මොහොතක් වැඩුවොත් ඊළඟට දේශනා කරන සත්තු ශාසන කරෝ
බුදුරජාණන් වහන්සේගේ ශාසනය කළා කියනවා. දැන් බලන්නනේ එතකොට බුදුරජාණන් වහන්සේ කරන වර්ණනාව. ඊළඟට ඕවාද පතිකරෝ බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉෂ්ට කළා කියනවා. ඊළඟට අමෝගං රක්ට පින්ඩම් බුංජති. රටවැසියා දෙන දානේ හිස් නැස්තුව වැළඳුවා කියනවා. දැන් බලන්න ඔබ පැවිදි නෙමෙයි ඔබ ගිහි පිරිසක්. එතකොට ඔබ පොයේ දවසේ ඔබ උපෝසතේ සමාදන් වෙලා ඔබ මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සුරුසනක් ගහන මොහොතක් වඩනවා නම් එදා දවසේ ඔබ අනුභව කරන දානේ ඔබ ණය නැතුව ගන්නවා. තේරුණා නේද? ඒතර බලන්න මේ දැන් ස්වාමින් වහන්සේලා ගැන එහෙමනම් කවර කතාවද නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හිස් නැතුව රටවැසියා දෙන දානේ වළඳනවා. කෝපන වාදෝ බහුලී කරොන්ති. බහුල වශයෙන් කරනවා නම් කවර කතාවද කියලා අහනවා. මේ කියන්නේ කොච්චර වෙලාවක්ද? අසුරු සැනක් ගහන මොහොතක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින්වත් මහණනි මේ පිරිස් දෙකක් ලෝකේ ඉන්නවා. එක පිරිසක් සමගි නෑ. තේරුණා නේද? ඊළඟට මේ වාද විවාද කරනවා. ඊළඟට මේ වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා. විරාන්ත වෙච්ච හිතින් ඉන්නවා. දැන් බයින් ඉන්නේ. කවුරු බණීද දන්නේ කියලා ඒ අසමගී වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා. නිතරම කලකෝලහල කර ගන්නවා. එහෙම පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒගොල්ලන්ට මේ ශාසනයෙන් වැඩක් ගන්න බෑ කියනවා. හැබැයි මහණෙනි වාසනාවන්ත පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි සමගි පිරිස. උන්වහන්සේ දේශනා කරන යස්මින් භික්කවේ සමේ භික්ඛු සමග්ගා. මහණෙනි මේ භික්ෂුන් ඉන්නවා සමගි සම්මෝධමාන සමගින් සතුටු වෙනවා. ඊළඟට මේ අවිවදමාන වාද විවාද කරන්නේ කීරෝධකී භූතා. වතුරයි කිරි එකතු වුණා වගේ. දැන් අපි කිරි හදනවනේ වතුරයි කිරි එකතු වුණාම මේක වෙන් කරන්න බෑනේ. ඒ තරම් සමගියෙන් එකතු වෙලා ඉන්නවා කියනවා. ඊළඟට මේ පියචක්කෝහි විතුදන්තා විහරಂತಿ. ප්‍රියෑසින් බලමින් කියනවා එකිනෙකා කෙරෙහි වාසය කරන්නේ. එන වපරහෙන් බලනේවා නෑ. පියෑසින් බලමින් වාසය කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා බහුම් භික්කවේ බික්කු තස්මින් සමේ පුඤ්ඤං පසවಂತಿ. ආන්නේ පිරිස හැම වෙලාවෙම බොහෝ පිං රැස් කර ගන්නවා. ඊළඟට දේශනා කරනවා බ්‍රහ්මං විහාරං තස්මින් සමේ බික්කු විහරಂತಿ. ආන්නේ වෙලාවේ බ්‍රහ්ම විහාරයකින් වාසය කරනවා. යදිදං මුදිතං චේතෝ විමුක්තිං. දැන් බලන්නනේ එහෙනම් මුදිතා වඩන්න තියෙන්නේ ભેද බින්න වෙලා නෙමෙයි. ભેද බින්න වෙච්ච පිරිසක් අනුන්ගේ දියුණුවද කැමති පිරිහීමද කැමති? පිරිහීම කැමති නේද? එයා නැති නාස්ති වෙලා යනවා නම් කැමති. එයාගේ දියුණුව තරහකාරයාට කැමති නෑ. නේද? එයා පිරිහිලා යනවා නම් තමයි තරහකාරයා කැමති. සම්මක පිරිස. එයා හැමතිස්සෙම කැමති. අනේ මාත් එක්ක එකට ඉන්න මේ කෙනා. අනේ ගුණයෙන් වැඩිත්වා, ඥාණයෙන් වැඩිත්වා, යසසින් වැඩිත්වා, ආයුෂයෙන් වැඩිත්වා කිය අර ගුණයෙන් දියුණු වෙන පිරිස දැක මොකද වෙන්නේ? එයාට සතුට උපදින. බලන්න සමගි වීම තුළ ඒ භික්ෂූන් බොහෝ පින් රැස් කර ගන්නවා කියනවා. බොහෝ පින් රැස් කර ගන්නවා වගේම ලෝකේ වඩන්න දුෂ්කර මුදිතා චේතෝ විමුක්තියෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් බලන්න ඒක බුදුරජාණන් වහන්සේගේ මොකද්ද? අවබෝධය. දැන් බලන්න දෙමව්පියෝ දරුවෝ සමගියෙන් ඉන්නවා නම් දෙමව්පියෝ දරුවන්ට උපකාර කරනවා. දරුවෝ වැඩෙද්දි දෙමව්පියන්ට මොකද වෙන්නේ? මුදිතා සිත වඩන්න ලේසිද අමාරුද? ලේසි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රහ්මාති මාතා පිතරෝ. දෙමව්පියෝ බ්‍රහ්මයෝ වගේ, අම්මයි තාත්තයි බ්‍රහ්මයෝ වගේ. ඇයි ඒ දරුවන්ගේ සැප කැමති සුඛකාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පරදුක්කේ හදයන් කම්පීතිති කරුණා. දරුවෝ අඬද්දි මෑණියන්ට කිරියරෙනවා. නේ? දුක අකමැති. නේ? දරුවෝ අඬද්දි අම්මා මොන වැඩේ තිබ්බත් ඇවිල්ලා දරුවාගේ සැපේ බලනවා. අම්මට කම්පාව ඇති වෙනවා. තාත්තට කම්පාව ඇති වෙනවා. එතකොට බලන්න කරුණාව තියෙනවා. ඊළඟට දරුවන්ට උපකාර කරනවා සතුටින්. දරුවෝ දියුණු වෙද්දි මොකද වෙන්නේ? සතුට උපදිනවා. එහෙනම් සමගි පිරිස තුල. දැන් මට මතක එක තැනකදී ලොකු ස්වාමීන් වහන්සේ කියනවා
මේ මම පිරිසට සීලයෙන් අනුග්‍රහ කරනවා. පිරිස සීලයෙන් වැඩිද්දි මට හරි සතුටුයි කියනවා. මම පිරිසට සමාධියෙන් අනුග්‍රහ කරනවා. පිරිස භාවනා කරනවා දකිද්දි මට හරි සතුටුයි කියනවා. පිරිසට මම ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ හැසිරෙනවා දකිද්දි මම ගොඩාක් සතුටු වෙනවා කියනවා. දැන් ඒ මොකද්ද? ඒ මුදිතාව. ඒකට කියන්නේ මුදිතාව. මුදිතාවේ අනිත් පැත්ත මොකද්ද? ඉරිසියාව. එතකොට අනිත් කෙනා දියුණු වෙනවා දකිද්දි එයාගේ හිතට අමාරුයි. හිතේ කටුවක් කැනෙනවා. ඒ දියුණුව නැති වෙනවා නම් හොඳයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ධර්මයන් දෙකක් තියෙනවා. බොහෝ කල අහිත පිනිස දුක් පිනිස පවතිනවා. මොකද්ද? ඉච්ඡා මච්චරියං. ඉරිසියාවත් මසුරුකමත්. දැන් මුදිතාව තියෙන කෙනාට මසුරුකම නැහැ. දැන් සංඝයාගේ දියුණුව දැක දැක වාසය කරන කෙනාට සිව්පසේ දෙන්න යද්දි යාට ප්‍රමාණි තේරෙන්නේ නැහැ. තව දෙන්නේ නැත්තම් කියලා එයාට හිතනවා ඇයි මේ මසුරුකම නැහැ. මුදිතාවත් එක්ක මසුරුකම නැති වෙලා යනවා. දැන් ඉරිසියාව આવුත් ඉරිසියාවත් එක්ක තියෙන්නේ මොකද්ද? මසුරුකම. දැන් ඉරිසියාව කියන්නේ දියුණුව බලන් ඉන්න බෑ. දියුණුව බලන් ඉන්න බැරි නිසා කිසි කෙනෙක්ට කිසි දෙයක් දෙන්නේ නැහැ. මේක අරන් දියුණු වෙයි කියලා. ඒකයි මසුරුකම එන්නේ. තේරුණානේ? ඉච්ඡා මච්චරිය කියන දෙක එකට තියෙන්නේ. මුදිතාවයි අත්තරීමයි එකට තියෙනවා. කෙනෙක් දියුණු වෙනවා දැක දැක සතුටු වෙන කෙනා පහසුවෙන් මොකද කරන්නේ? අතහරිනවා. තේරුණානේ? යා අඳිනදුම හරි කමාන්න යා දෙනවා. එයා දන්නවනේ මේ කරන් එයා සැපවත් වෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සමගිනම් සමගියෙන් සතුටු වෙනවා නම් කිරේදියා එකතුනා වගේ ඉන්නවා නම් වාද කරන්නේ නැත්තම් ඊට පස්සේ ප්‍රියසින් බලමින් වාසය කරනවා නම් ඒ සියලු දෙනා බොහෝ පින් රැස් කර ගන්නවා. ඊට පස්සේ ඒ වෙලාවේ මුදිතා චේතෝ විමුක්තිය නම් වූ බ්‍රහ්ම විහාර භාවනාවෙන් වාසය කරනවා කියනවා. දැන් බලන්න එහෙනම් දුක් වෙන්න යාට කිසි දෙයක් නැහැ. එයා දකින්න ලස්සනට ගයක් හදාගත්ත මිනිස්සෙක්. අනේ ඒකයාගේ වාසනාව. නේ? තව කෙනෙක් ලස්සන පින්කමක් කරනවා. මෙයාත් මොකද කරන්නේ? ඒක දැකලා සතුටු වෙලා එයාත් මමත් දෙන්නම්. මමත් මාල් ටිකක් හදන්න උදව් වෙන්නම්. මමත් දානි හදන්න උදව් කරන්නම්. දැන් මේ මොකද්ද? මුදිතාව. එයාට ලොකු සතුටක් එනවා. කෙනෙක් දියුණු වෙනවා දකිද්දී, පින් කරනවා දකිද්දී. ආන්න එක තමයි මුදිතාව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. ඔන්න ඊට පස්සේ භාගතුන් විස්තර කරනවා. දැන් මෙයාගේ හිත කිලුටු වෙන්නේ නැහැ. දැන් ඉරිසියාව තියෙන කෙනාගේ හිත නිතරම මොකද වෙන්නේ? දියුණු වෙනවා කියලා ඇහුණත් හිත කිලුටු වෙනවා. දියුණු වෙනවා දැක්කත් කිලුටු වෙනවා. එයාගේ හිතේ ප්‍රමුදිත බවක් නැහැ. එන්න ජීවිතේ මේ දුකටපත් වෙනවා. හිතේ සතුටක් නැහැ. මූණේ කිසි කලෙලියක් එයාගේ නෑ. හැබැයි මේ සමගි පිරිස සමගියෙන් වත් පිළිවෙත් කරමින් එකිනෙකාට උපකාර කරගනිමින් වාසය කරද්දී නීවරණ වලට ඉඩ නෑ. දැන් මුදිතාව නිසා එයාට මොකද වෙන්නේ? ප්‍රමුදිත සිතක් ඇති වෙනවා. නීවරණ වලින් එයා ගුටි කන්නේ. තේරුණා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත බව නිසා දැන් හැමෝටම උදව් කර කර එයා මොකද කරන්නේ? සතුටෙන් ඉන්නවා. සතුටෙන් ඉන්නකොට ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය ඇති වෙනවා. හිත නැවුම්. ඊට පස්සේ පීති මනස කායෝ පස්සම්බති. ප්‍රීතිමත් සිතකින් ඉන්න නිසා කායයි සිතයි සැහැල්ලු වෙනවා. දැන් මේ මොනවද මේ වෙන්න යන්නේ? සමගියෙන් ඉඳලා දැන් එයා මේ චිත්ත සමතයක් වඩනවා. මුදිතා චේතෝ මුක්තියෙන් එයාට සමාධියක් එයා උපද්දවනවා. ඊට පස්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සුඛං වේදේති. සැහැල්ලු කයින් ඉන්න කෙනාට සැප ඇති වෙනවා. දැන් බලන්න කොතනද පටන් ගත්තේ? සමගියෙන් වාසය කිරීම. ගෙදර පිරිස සමගියෙන් අතුපතු ගාගෙන. දැන් ඒකනේ භාගතුන් වහන්සේ චූලගෝසිංහ වනයේට වැඩි වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා අනුරුද්ධ පහසුවෙන් ඉන්නව නේද? පින්ඩපාතේ පහසුවෙන් ලැබෙනව නේද? ඔබ සමගියෙන් ඉන්නව නේද? ඊට පස්සේ කියන ස්වාමීනි පින්ඩපාතේ පහසුවෙන් ලැබෙනවා. අපි සමගියෙන් ඉන්නවා. අනුරුද්ධ සමගියෙන් සතුට වෙනව නේද? එහෙමයි ස්වාමීනි අපි සමගියෙන් සතුට වෙනවා. කිරීදියා එකතුනා වගේ නේද ඉන්නේ? වාද කරන්නේ නේද? ප්‍රියසින් බලමින් නේද ඉන්නේ? අහනවා කියන ස්වාමීනි එසේ අපි එහෙමයි ඉන්නේ. එතකොට අහනවා පින්වත් අනුරුද්ධ ඔහොම ඉද්දී විශේෂ ඥාන මුකුත් ලැබුවේ නැද්ද කියලා අහනවා. සමාධි සමාපatti මේ ඥාන දර්ශන මුකුත් ලැබුවේ නැද්ද කියලා අහනවා. එතකොට කියන භාග්‍යතුන් වහන්සේ අනේ කොහොමනම් නොලැබී තියෙන්නද?
දැන් බලන්නනේ එහෙනම් පිරිසේ මුල මොකද්ද? මුදිතා චේතු මුක්ති මුල සතුට එනවා. භාවනා කරන්න බැරිකම නැති වෙලා යනවා. දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා නෙමෙයි ශ්‍රාවකෙක් ළඟට ඇවිල්ලා කියනවා අනේ මට භාවනා කරගන්න බෑ. කුසලයේ හිත ඇලෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා කියනවා හැබැයි මම මුදිතාව වඩනවා. එයාට කියනවා භාගතුන් වහන්සේ අභූතයෙන් චෝදනා නම් කරන්න එපා. මුදිතාව වඩන කෙනෙකුට අරතියෙන්න විදිහක් නෑ. ඔයා එහෙනම් මුදිතාව හරියට වඩලා නෑ. මොකද මුදිතාව හරියට වැඩුණා නම් එයාට අරතියෙන්නේ නෑ. එයා සමගියෙන් ඉන්නවා. සමගියෙන් සතුටු වෙනවා. කුසලයට උදව් කරනවා. පිනට උදව් කරනවා. සතුටින් ඉන්න කෙනාට මොකද දැන් වෙන්නේ? හිත ප්‍රමුදිත වෙලා කාය මේ කියන්නේ කයෙන් මනසින් යා සැහැල්ලුව විඳිනවා. ඊට සැප විඳිනවා. ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති. සැප සහගත වෙන්න කෙනාගේ හිත සමාධියපත් වෙනවා කියනවා. දැන් බලන්න පළවෙනි ධානයට යන්න ඕනේ ටික මුදිතා චේතු මුක්තියෙන් එන පටන් ගන්න තියෙන්නේ එදිනෙදා සරල තැනකින්. එකිනෙකාගේ සැප පිණිස, එකිනෙකාගේ දියුණුව පිණිස වත් පිළිවෙත් කරමින් සමගියෙන් සතුටින් වාසය කරද්දී අන්න මුදිතා චේතු මුක්තිය වැඩුණා සතුටු වෙනවා. මා රෙදි ටික හොදලා දෙනවා. දරුවෝ ඒක සතුටින් ඇඳලා ඉන්නවා. දරුවෝ පහසුවක් ලබනවා. ඒ පහසුව දැක අනුන්ගේ දියුණුව දැක නේද? සතුටු වෙනවා. එතකොට එයාගේ හිත මුදිතාවෙන් තෙත් වෙනවා. කෙනෙක් භාවනා කරනවා. අපි එයාට ඇහෙන ශබ්ද කරන්නේ නැහැ. එයාගේ භාවනාවට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. එයාගේ සැප කැමතියි. කෙනෙක් සිල්වත් වෙන්න කැමතියි. අපි උදව් කරනවා. අපි වැඩසටහන් වලට එක්ක යනවා. ධර්ම දේශන අහන්න අපි එයාට උදව් කරනවා. දැන් මේ ඔක්කොම මුදිතාව තියෙන කෙනාට සකස් වෙන දේවල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මහන්නේ මේ වගේ. විශාල වැහි බින්දු තියෙන වැස්සක් වහිනවා කන්දක් මුදුනට. එතකොට කන්දේ මුදුනේ තියෙන වලගොඩලි පිරීලා නිම්න දිගේ පහළට වතුර ගලාගෙන එනවා. එහෙම ගලාගෙන ඇවිල්ලා මේ නිම්න පිරෙනවා. නිම්න පිරීලා පුංචි අතු ගංගා ඊළඟට පිරෙනවා. පුංචි අතු ගංගා පිරීලා ඊළඟට විශාල ගංගා පිරෙනවා. ඒ විශාල ගංගා පිරීලා ඊළඟට මහා නදී පිරෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය වගේමයි. සමගියෙන් ඉන්නකොට, සමගියෙන් සතුටු වෙනකොට, කිරේදියා එකතුනා වගේ ඉන්නකොට, වාද නොකර ඉන්නකොට, ප්‍රියසින් බලමින් වාසය කරමින් ඉන්නකොට මුදිතා චේතු මුක්තිය නම් වූ බ්‍රහ්ම විහාරයෙන් වාසය කරනවා. එයාට ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය ඇති වෙනවා. දැන් බලන්න අර කියන්නේ පුංචි වල ගොඩේ පිරලේ අනුපිළිවෙලින් පිරීලා වගේ. ඊට පස්සේ ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා කය මනස සැහැල්ලු වෙනවා. සැහැල්ලු සිතින් සැප විඳිනවා. සැප සහිත කෙනාට චිත්ත සමාධිය ඇති වෙනවා කියනවා. එහෙනම් මුදිතාව කියලා කිව්ව අනුන්ගේ දියුණුව දැක අනුන්ට උපකාර කර ඒ අය දියුණු වෙනවා දැක සතුටින් ඉන්න එක. එහෙම සතුටින් සමගියෙන් ඉන්නකොට මුදිතා චේතෝ විමුක්තිය එයාට වැඩෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මුදිතා චේතෝ විමුක්තිය පුරුදු කළොත් ඔය දැන් අපි මුදිතා චේතෝ විමුක්තිය ඇහුවේ ඒ විස්තරය ඕක පුරුදු කළොත් බහුල වශයෙන් වැඩුවොත් මහත්ඵලයි මහත් ආනිසංසයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහතෝ අත්තාය සංවත්තති. ඊතා යහපතක් ජීවිතේට සැලසෙනවා. ඊළඟට දේශනා කරනවා මුදිතා චේතෝ විමුක්තිය පුරුදු කළොත් භාවිතා බහුලී කතා ද්වින්නම් පලාණං අඤ්ඤතරං පලං පාටිකංකං ඵලයන් දෙක කැමති විය යුතුයි. මොකද දිත්තේව ධම්මේ අඤ්ඤා එක්ක මේ ජීවිතේ රහත් වෙන එක කැමති වෙන්න ඕනේ. උපාදිසේ මේ සතිවා උපාදිසේසි අනාගාමිතා. එහෙම නැත්නම් ඉතින් කෙලෙස් පොඩ්ඩක් හරි ඉතුරුනොත් අනාගාමි වෙන එක කැමති වෙන්න ඕනේ කියනවා. දැන් මේ ඵල දෙකේ මුල මොකද්ද? සමගියෙන් ඉන්න එක. දැන් සමගියෙන් ඉන්න එකටත් අපි යන්න ඕන තැන තමයි සමගියෙන් ඉන්න නම් එකිනෙකාගේ ಗುಣ කල්පනා කරන්න ඕනේ. ಗುಣ කල්පනා කරද්දී ලොකු ගෞරවයක් ඇති වෙනවා. ගෞරවනීය පිරිස තමයි සමගියෙන් ඉන්නේ. දැන් තේරුණානේ? ඒකට මුලටම යන්න ඕනේ. මුලටම යද්දී අපිට අවසාන ඵල දෙකක් තියෙනවා. එක්ක අනාගාමී වෙනවා, එක්ක අරහත්ත්වයටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහතෝ යෝගක්ඛේමාය සංවත්තති
මේ මහා කෙලෙස් යෝගයක් තියෙනවා මේ ජීවිතේ. ආන්නේ කෙලෙස් යෝගයෙන් ඒකට වෙන්න පුළුවන් කියනවා මුදිතාව වැඩුවොත්. ඊළඟට දේශනා කරනවා මහතෝ සංවේගාය සංවතති. මහත් වූ සංවේගී හිත ඇති වෙනවා කියනවා. ඊළඟට පහසු විහාරාය සංවත්තති. පහසුවෙන් ඉන්න පුළුවන් කියනවා. ඉරිසියාව නිසා එන කෙලෙස් කටු මොකවත් නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන කොහොමද මුදිතා චේතෝ මුක්ති වඩන්නේ? දැන් බලන්න මේ ධර්මයේ කොච්චර ස්වාක්කාතද නේ. උන්වහන්සේ මේ පොඩි ළමයිට වගේ පුංචි තැන ඉඳලා ඔක්කොම කියලා දීලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මුදිතා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. දැන් කෙනෙක් ඉන්නවා අර මුදිතාසිත දියුණුව දැකලා සතුටු වෙන හිත එයා එක දිශාවකට පතුරවාගෙන වාසය කරනවා. මා මෙන්ම උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, යසසින් වැඩිත්වා, කීර්තියෙන් වැඩිත්වා, ප්‍රඥාවෙන් වැඩිත්වා කියලා එයා එක දිශාවකට පතුරවනවා. ඊළඟට තථා ဒ ුතියං ඊළඟ දිශාවට නැගෙනහිර දිශාවටත් එයා මුදිතාව වඩනවා. ඊළඟට තථා තතියං තුන්වෙනි දිශාවටත් වඩනවා. තථා චතුත්තං හතරවෙනි දිශාවටත් වඩනවා. දකුණු දිශාවටත් වඩනවා. බටහිර දිශාවටත් වඩනවා. ඊළඟට ඉති උද්ද මදෝ තිරියං අනු දිශාවලට උඩ යට සරසට ඒ සෑම දිශාවකටම සබ්බදි සබ්බත්තතාය සබ්බා වන්තං ලෝකං හැම අයුරින්ම හැම ආකාරයෙන්ම ලෝකයට මුදිතා සහගත සිත වඩනවා කියනවා. කොහොමද? විපුලේන මහග්ගතේන අප්පමානේන ක්‍රම දෙකකින්. විපුල වශයෙන් මහග්ගත විදියට වඩනවා. ඒ කියන්නේ විශාල වශයෙන් පතුරවල වඩනවා මහග්ගත විදියට. තමන්ට වඩනවා. ඊළඟට තමන්ගේ ආසන්න ඉන්න පිරිසට වඩනවා. තමන්ගේ එකට ඉන්න අයට, ඊළඟට ගමේ ඉන්න අයට, නගරේ ඉන්න අයට, ඊළඟට පළාතේ ඉන්න අයට, ඊළඟට රටේ ඉන්න අයට, ලෝකේ ඉන්න අයට, සියලු ලෝකයට මහග්ගත විදිහට යා මුදිතා චේතෝ මුක්ති වඩනවා. මේ පළාත්වල ඉන්න අය ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, යසසින් වැඩිත්වා, කීර්තියෙන් වැඩිත්වා, ප්‍රඥාවෙන් වැඩිත්වා කියලා ශ්‍රද්ධාදී ගුණයෙන් වැඩිත්වා, නුවණින් වැඩිත්වා නේ, ධන දානයෙන් වැඩිත්වා, මේ හැම ආයුරින්ම එයා මුදිතාසිත වඩනවා. ඊළඟට අප්‍රමාණේන දිශා වශයෙන් අප්‍රමාණ පුද්ගල අරමුණු කරන්නේ නැතුව, ප්‍රදේශ අරමුණු කරන්නේ නැතුව, කොටස් කරන්නේ නැතුව ඒ දිශාවට වඩනවා කියනවා. බුදුරජාණන් වහන්සේ සංක ධම්ම කියන සූත්‍රය දේශනා කරන හක් පිඹින්නෙක් සංකයක් අතට අරගෙන උතුරු පැත්තට හැරිලා ඒ පැත්තට පිඹිනවා. පිඹිද්දී ඒ හඬ උතුරු දිශාවට යනවා කියනවා. ආන්නේ විදිහටම මුදිතා චේතෝ මුක්ති අප්‍රමාණ වඩන කෙනා උතුරු දිශාව අරමුණු කරගෙන වඩනවා. මා මෙන්ම උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා ආදි වශයෙන් එයා මුදිතාව වඩනවා. ඊළඟට උතුරු අනුදිසා, ඊළඟට ওই විදිහට එයා හැම දිශාවක්ම අරමුණු කරලා වඩනවා. දැන් මේ කොටස මේ සූත්‍රයේ උඩ ටිකෙත් විස්තර වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. දැන් මුදිතාව වඩද්දිත් එයාට වෛර නැති, තරහ නැති සිත තමයි එයා පතුරවාගෙන වඩන්නේ. දැන් තරහ ක්‍රෝධ ආදී තියෙන කෙනෙකුට, මෛත්‍රිය පොඩ්ඩක්වත් නැති කෙනෙකුට කරුණා මුදිතා ආදී ගුණත් උපදවන්න අමාරුයි. එයා කැමති මොකක්ද? අනිත් අයගේ දුක කැමති, සැප අකමැති, දියුණුව අකමැති නේ. බලන්න දැන් මේ එකම අකුසලයකින් තව අකුසල් ගොඩකට උදව්ව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂයම උපද්දවයි, ද්වේෂයෙන් මෛත්‍රිය නූපදවයි. බලන්නනේ. එතකොට අකුසලයකින් අකුසලයකටම උදව් දෙනවා මිසක් කුසලයකට උදව්වක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රියෙන් මෛත්‍රියම උපද්දවයි, මෛත්‍රියෙන් ද්වේෂය නූපදවයි. දැන් බලන්නනේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපි කුසල් උපද්දවද්දී ඒ උපද්දවන කුසලයෙන් තව කුසලයකට අපිට උපකාරය තියෙන. දැන් මෛත්‍රී සිත වඩන කෙනාට පහසුවෙන්ම කරුණා සිත වඩන්නත් පුළුවනි. මුදිතා සිත වඩන්නත් පුළුවනි. උපේක්ෂාව වඩන්නත් පුළුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එයා ওই විදියට මුදිතාව වඩද්දි අර අපි කලින් ඉගෙන ගත්ත විදිහටම
එයාට ප්‍රීති ප්‍රමුදිත භවින් යුතු පළවෙනි සමාධිය, පළවෙනි ධ්‍යාන සමාධිය එයාට ඇති වෙනවා. ඇති වුණාට පස්සේ එයා මොකද කරන්නේ? පළවෙනි ධ්‍යානයේට මේ තදස්සේති. ඒ පළවෙනි ධ්‍යානයෙන් ලැබෙනවනේ අප්‍රමාණ සැපක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සමාධියෙන් ලැබෙන සැපේ ප්‍රණීත එකක්. කාමයෙන් ලැබෙන සැපේ හීන එකක්. දැන් මෙයා සමාධිය ස්පර්ශ කළාට පස්සේ මෙයාට ලොකු සැප සොම්නස් මෙයා විඳිනවා. එතකොට මෙයා කල්පනා කරනවා තදස්සේති. මේක තමයි සැපය. එහෙම හිතා මොකද කරන්නේ? සැපේ ආස්වාදයට කැමති වෙනවා. ඊළඟට තං නිකාමේති. ඒ සැපේටම කැමති වෙනවා. ඒකෙම ආස්වාදේ බල ඒකටම කැමති වෙනවා. එහෙමම වාසය කරලා ධානයේටම ඇවිල්ලා වාසය කරලා එයා දැන් මුදිතා චේතෝ මුක්තියම වාසය කරලා ඒකෙන් ඇතිවෙන ධාන සමාධියටම ආස කරලා සුභකින්හ කියන බඹලොව උපදිනවා කියනවා. දැන් බලන්නනේ දැන් සමාධියක් වඩලා එයා මොකද කරන්නේ? සමාධියෙන් ඇතිවන සැප සොම්නස් වලට ඇලෙනවා. ඇලිලා ඒකෙම ආස්වාදේ බලලා ඒකටම කැමති වෙලා එයා මොකද කරන්නේ? සුභකින්හ කියන ලෝකේ එයා උපදිනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සමාධිය වඩන පෘථග්ජන කෙනා ඒ ලෝකෙ ගිහිල්ලා කල්ප 4ක් ආයුෂ විඳිනවා. දැන් සුභකින්න කියලා කියන්නේ ඒ ලෝකේ සැප විතරයි තියෙන්නේ. තේරුණානේ? එතකොට සැප විඳින ඒ කෙනා ඒ සැපෙන් විඳලා ඉවර වෙලා නිරේ ගිහිල්ලා ආයි උපදිනවා කියනවා පෘථග්ජන කෙනා. ඊළඟට ආර්ය ශ්‍රාවකයා මේ මුදිතා භාවනා වඩලා සුභකින්න ලෝකෙ ඉපදිලා එහිදීම පිරිනිවන් පානවා කියලා දේශනා කරනවා. දැන් පෘථග්ජන කෙනා ඒවැ යනවා. ගිහිල්ලා ඒවෙන් චුත වෙලා නිරේ යනවා. ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු මුදිතා චේතෝ මුක්ති තමයි උපද්දවන්නේ. දැන් අරයට සම්මා දිට්ඨියක් නැහැ. එයා ඒක නිසාම චුත වෙලා නිරේ යනවා. ආර්ය ශ්‍රාවකයා එහිදීම පිරිනිවන් පානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය අපි ඉගෙන ගත්තේ මුදිතා චේතෝ මුක්ති සමතේ පැත්ත. දැන් උඩ යට සරසට සිව් දිසාවට අනු දිසාවට මේ විදිහට දිසා වශයෙන් මහග්ගත වශයෙන් ওই විදිහට මුදිතා චේතෝ මුක්ති වඩද්දී ධාන සමාධිය ඇති වෙනවා. පළවෙනි දෙවෙනි ආදී මේ ධානය උපද්දවනවා. උපද්දවල සුභකින්න කියන ලෝකේ එයා උපදිනවා. ඉපදිලා පෘථග්ජන කෙනා අපාය යනවා. එහෙන් චුත වෙලා ආර්ය ශ්‍රාවකයා එහිදීම පිරිනිවන් පානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ මේ සමතයත් වඩනවා විපස්සනාවත් වඩනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සමතම් භික්කවේ භාවේ තබ්බෝ. මහණනි සමතේ වඩන්න කමත්තමනු හෝති. මොකද්ද වෙන්නේ සමතේ වැඩුවොත්? චිත්තම් භාවියති. මේ සිත වැඩෙනවා. පංච නීවරණ දුරු වෙලා සිතේ තියෙන දුර්ගුණ නැති වෙලා සිත ප්‍රණීත එකක් විදියට ගුණධර්ම වැඩිලා යනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා විපස්සනම් භික්කවේ භාවේ තබ්බෝ. විපස්සනාවත් වඩන්න කමත්තමනු හෝති. වැඩුවොත් මොකද වෙන්නේ? පඤ්ඤං භාවියති. ප්‍රඥාව වැඩෙනවා. දැන් එතකොට මේ එකම භාවනාවෙන් බුදුරජාණන් වහන්සේලා සමතයත් අපිට කියලා දෙනවා. ඒකෙම විදර්ශනාවත් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කෙනා ওই විදියට මුදිතා චේතෝ මුක්ති වඩලා එයා මොකද කරන්නේ? මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මේ අධ්‍යාන උපද්දවලා ඊළඟට එයා මේ ඒ ධාන සමාධියේ තියෙන පංච උපාදානස්කන්ධය බලනවා කියනවා. දැන් තේරුණානේ? දැන් අපි පංච උපාදානස්කන්ධ වෙන්නේ මේකන රූපේ මෙයයි, වේදනාව මෙයයි, සංඥාව මෙයයි, සංකාර මෙයයි, විඥාන මෙයයි කියලා අපි ඉගෙන ගන්නවා. දැන් ශ්‍රාවකයා සමාධිය වඩලා මේ මුදිතා චේතෝ මුක්තිය වඩලා එයා සමාධිය තුල බලනවා මේ සමාධිය තුල තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝ යදේව තත්ත හෝති රූපගතං. මේ සමාධියේ තියෙනවා මේ රූප ස්වභාවයක්. අපි ගන්න නිමිත්තක් තියෙන ඕලාරික. ඊළඟට මේක තුල ඇතිවන විඳීම් තියෙනවා. හඳුන ගන්න දේවල් තියෙනවා. ඊළඟට චේතනා තියෙනවා. දැනගන්න දෙයක් මෙතන තියෙනවා. ඒකට මේ විදියට ගන්න මේ පංච උපාදානස්කන්ධය තේ ධම්මේ අනිච්චතු. මේ සෑම දෙයක්ම මේ උපාදානස්කන්ධ පහම අනිත්‍ය ඒවා. ඊළඟට දුක්ඛතෝ මේවා දුකට අයිති දේවල්. ඊළඟට රෝගතෝ මේවා රෝගයක් වගේ. ඊළඟට ගණ්ඩතෝ මේවා ගඩුවක් වගේ වේදනා දෙන ගඩුවක් වගේ. ඊළඟට උලක් වගේ. උලක් කැණුනා වගේ මේක රිදුම් දෙනවා මේ පංච උපාදානස්කන්ධේ. ඊළඟට අගතෝ මේක පීඩාවක්. ඊළඟට ආබාධතෝ ආබාධයක් වගේ. පරතෝ
මේක අනුන්ගේ දෙයක් වගේ ඊළඟට පළවකතු ඊළඟට මේක නැසී යන දෙයක් ඊළඟට මේ ශුන්‍යතෝ මම මගේ කියන දෙයින් හිස්සූ දෙයක් ඊළඟට ඒ කෙනා කල්පනා කරන මේක අනාත්ම දෙයක් Tamanට ඕන විදියට පවත්වන්න බැරි දෙයක්. දැන් ඔන්න සමතේ වැඩුවා. සමතේ තුල එයා මුදිතා භාවනාව එයා විදර්ශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ওই විදියට වඩද්දී එයා මේ කෙලෙස් ඉතුරුනොත් අනාගාමි වෙලා සුද්ධාවාස බඹලොව එයා උපදිනවා කියනවා. දැන් කලින් අය කොහෙද ගියේ? සමාධිය වඩලා සුබකින්න කියන ලෝකේ. දැන් මේ විදිහට විදර්ශනත් වඩන ආර්ය ශ්‍රාවකයා එයා අනාගාමි වෙලා සුද්ධාවාස බඹල උපදිනවා කියන රහතන් වහන්සේ මෙහිදීම මුදිතා චේතමුක්ති උපකාර කරගෙන වඩන මේ ශ්‍රාවකයා රහතන් වහන්සේ මෙහිදීම පිරිනිවන් පානවා. අනිත් ශ්‍රාවකයා සුද්ධාවාස බඹල ඉපදීලා එහිදීම පිරිනිවන් පානවා කියලා දේශනා කරනවා. දැන් බලන්න ඵල දෙකකින් එකක් කැමති වෙන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විදියට ඒ කෙනා කොහොමද මේ නිවන කරා තමන්ගේ හිත වඩන විදියට මේ මුදිතාව වඩන්නේ? ඊළඟ ඒකෙදී මේ දවසක් ස්වාමින් වහන්සේලා පිරිසක් අන්‍ය ආගමික ආරාමයකට යනවා. ගියාට පස්සේ පිරිස කියනවා දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා භික්ෂුව මෙහෙ එන්න ඇවිල්ලා මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩන්න. දැන් අපිත් අපේ ශ්‍රාවකයන්ට කියනවා මෛත්‍රිය වඩන්න, මුදිතාව වඩන්න, කරුණාව වඩන්න, උපේක්ෂාව වඩන්න කියලා අපි අපේ ශ්‍රාවකයන්ටත් කියනවා. ඉතින් අපේ ආගම් දෙකම එකයිනේ. ඔය කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන කතාවයි අපි කියන කතාවයි දෙකම එකයි. ඒක නිසා මේක කිසි වෙනසක් නැහැ කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ කතාව අහගෙන මේ පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අහගෙන එනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා මේ කතාව භාගතුන් වහන්සේට කියනවා. ස්වාමීනි අද අපි මේ අන්‍ය ආගමික ආරාමයකට වැඩියා. එතකොට ඒ තාපසීන් වහන්සේලා අපිට මෙහෙම කිව්වා. අපිත් කියනවා සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් කියන බ්‍රහ්ම විහාර වඩන්න කියලා. ඉතින් අපි දෙගොල්ලන්ගෙම එකම අනුශාසනාවක් නේ, එකම කතාවක් නෙමෙයි කියන්නේ. ඉතින් ඒ ආගමේ කිසි වෙනසක් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන්නේ වෙලාවේ දේශනා කරන ඉතින් පින්වත් මහණනි ඔබලා මේ වෙලාවේ මෙහෙම අහන්න ඕනි. කොහොම වඩන කොයි විදියට පුරුදු කරන මුදිතා චේතෝ විමුක්තියද, කොයි විදියට පුරුදු කරන සතර බ්‍රහ්ම විහරණද මේ නිවන පිණිස පවතින්නේ. එතකොට මුදිතාව වැඩුවොත්, උපේක්ෂාව වැඩුවොත්, මෛත්‍රිය වැඩුවොත්, උපේක්ෂාව වැඩුවොත් මේවා කුමන ගතියක් පිණිසද පවතින්නේ, කුමන අවසානයක් පිණිසද පවතින්නේ කියලා මෙන්න මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා කියනවා. ඔබ අහපු නැති එකකින් තමයි කියනවා අර ඒගොල්ලෝ සමාන කරන්න ගියේ. ඊට පස්සේ දේශනා කරන බැරි වෙලාවත් ඕක ඇහුවා නම් නිකම්ම නිහඬ වෙනවා කියනවා. නිකම්ම කටවල් වැහෙනවා කියන මොකද ඒක බුදුරජාණන් වහන්සේට විතරයි කියන ගෝචර වෙන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසකයෙකුට, උපාසිකාවට විතරයි කියනවා ගෝචර වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඒ පිරිස දරාගෙන ඉන්න නිසා ඒ ශ්‍රාවක පිරිසෙන් කෙනෙක් කිව්වොත් තමයි කියනවා ඒක ගන්න වෙන්නේ. නැත්තම් වෙන කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ මුදිතා චේතෝ මුක්තිය මෙන්න මේ විදියටයි කියන වඩන්න තියෙන්නේ. මේ මුදිතා සහගතං සති සම්බොජ්ජංකම් භාවේති. මුදිතා වඩද්දි මුදිතා ආරම්භය සතිය නම් වූ බොජ්ජංගේ එයාට වැඩෙනවා කියනවා. දැන් බලන්න එතකොට මුදිතාව නතර වෙන්නේ අවසානයේ බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ වීමෙන්. දැන් බලන්න දැන් ඔබට මතක ඇති කරණීයමෙත සූත්‍රයේ තියෙනවා තිට්ටං හිටගෙන ඉන්නකොට, ඊළඟට චරං ඇවිදිනකොට, නිසින්නෝවා මේ වාඩි වෙලා ඉන්නකොට, ඊළඟට යාවතස්ස විගත මිද්දෝ ඊළඟට මේ නොනිදා ඉන්නකොට, ඒතං සතින් අදිත්තේ ඔය විදියට සතියෙන් ඉන්නකොට මෛත්‍රියෙන් බ්‍රහ්ම විහාරං ඉදමාවෝ. ඔන්න ඕකයි කියන බ්‍රහ්ම විහාරය වෙන්නේ. එතකොට මුදිතාවටත් ඒ විදියටමයි මෛත්‍රිය වඩලා කරුණාවාදී ගුණ වඩලා මුදිතාවත් වඩනකොට මුදිතාව ආරම්භය සිහිය හොඳට වැඩෙනවා. ඊළඟට මේ මුදිතාව මෙයා විමසද්දී ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ සිහියත් ඒ නුවණින් විමසීමත් නිසා වීරිය නම් වූ සම්බොජ්ජංගයාගේ වැඩෙනවා. නිවන පිණිස යාට වීරිය පිහිටෙනවා. ඊට පස්සේ වීරියෙන් තව භාවනා කරද්දී පීති සම්බොජ්ජංගේ වැඩෙනවා.
දැන් බලන්න අර පිළිවෙලනේ ප්‍රමුදිතස්ස පීති ජායති. දැන් මේ නිවන අරමුණු කරගෙන එයා සමාධිය උපද්දවනවා. පීති සම්බොජ්ජංගේ වැඩෙන මුදිතා භාවනාව අරමුණු කරගෙන ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ ඇති වෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ඊළඟට පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. ඊට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට මේ විදියට බොජ්ජංග වඩලා අවසානයේ විදර්ශනාදී වඩද්දී උපේක්ෂා සම්බොජ්ජංගේ සම්පූර්ණ වෙලා උතුම් අරහත්වයට ඒ ශ්‍රාවකයා ගමන් කරනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මුදිතාව මෙයයි මුදිතාව උපදින්නේ මේ විදියටයි කියලා දේශනා කරනවා. ඊළඟට මුදිතාව අපිට වඩන්න තියෙන්නේ මේ විදියටයි කියලා දෙනවා. ඊළඟට මුදිතාව වැඩිම තුල සමතයත් වඩලා විදර්ශනාව වඩන විදිහත් පෙන්වලා දෙනවා. අවසානයේ මුදිතාව වැඩිම නිසා බොජ්ජංග සම්පූර්ණ වෙලා අමා මහ නිවන දක්වා ගමන් කරන පාරත් උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒතකොට බලන්න අංග සම්පූර්ණ විස්තරයක් ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් බලන්න අපිට සතුටු වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මහා ගෝවින්ද සූත්‍රයේ දැන් උන්වහන්සේ මේ අපි අහන්නේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කරන විග්‍රහය. දැන් දවසක් සනත් කුමාර බ්‍රහ්මරාජයා දෙව්ලොවට එනවා. ඇවිල්ලා සක්දෙවිඳු සතරවරම් දේවරු ප්‍රදාන සුධර්මා දිව්‍ය සභාවේ කතා කරනවා. කතා කරද්දී සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියනවා. එතකොට එක දෙවි කෙනෙක් කියනවා මේ අනේ මේ වගේ ගුණ තියෙන බුදුරජාණන් වහන්සේලා 4 නමක් ලෝකේ පහළ වෙනවා නම් දැන් මේ දෙවිවරුන්ට සතුටට ඊට පස්සේ තව දෙවි කෙනෙක් කියනවා අනේ භාග්‍යතුන් වහන්සේලා 3 නමක් ලෝකේ පහළ වෙනවා නම් තව දෙවි කෙනෙක් කියනවා භාග්‍යතුන් වහන්සේලා 2 නමක් ලෝකේ පහළ වෙනවා නම් ඊට සක්දෙවිඳු කියනවා පින්වත් දෙවිවරුනි මම බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් අහලා තියෙනවා දෙවිවරු මේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. දෙනමක් පෙරපසු නොවි එකවර පහළ වෙන්නේ නැහැ. ඉතින් අපි සිතන්න ඕන ওই විදියට නෙමෙයි කියනවා. අනේ අපගේ මේ පහළ වී වදාළ භාග්‍යතුන් වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කල් වැඩ ඉන්නවා නම් ඒක දෙව් මිනිසුන්ට කුයිතරම් හොඳද කියලා අපි හිතන්න ඕනි කියනවා. එතෙන්දී සනත් කුමාර බ්‍රහ්මරාජයා ආලෝකයකින් පහළ වෙනවා. පහළ වෙලා කියනවා දැන් විතරක් නෙවෙයි කියන බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හිටියේ. බොහෝ කාලයකට කලින් මහා බෝසතාණන් වහන්සේගේ අවදියේත් මහා ප්‍රඥාන් හිටියා කියනවා. ඒ කාලේ මහා ගෝවින්ද කියන බ්‍රාහ්මණයෙක් වෙලා හිටියා කියනවා. මේ රජසැප මේ අතහැරලා පැවිදි වෙලා පුරෝහිත මේ බ්‍රාහ්මණවරු 7 දෙනෙකුත් රජවරු 7 දෙනෙකුත් ඊට පස්සේ බිරින්දෑවරු 40කුත් තව දහස් ගණන් ලක්ෂ ගණන් ශ්‍රාවක පිරිස පිරිවරාගෙන ගම්නියම් ගම්වල සිසාරා වැඩියා කියනවා. දැන් ඒතර ශාස්ත්‍රඥ වහන්සේ තමයි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මහා බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ ශ්‍රාවකයන් හික්මවනවා මේ පින්වත් බ්‍රාහ්මණවරුනි ඔබලා මෛත්‍රී ධ්‍යාන වඩන්න කරුණා ධ්‍යාන වඩන්න මුදිතා ධ්‍යාන වඩන්න උපේක්ඛා ධ්‍යාන වඩන්න ඒ වඩන මේ ධ්‍යාන මහත්ඵලයි මහතානිසංසයි කියලා උන්වහන්සේ උගන්වනවා. ඉතින් ශ්‍රාවක පිරිස මොකද කරන්නේ සතර බ්‍රහ්ම විහාර වඩනවා. දේශනා කරන මහා බෝසතාණන් වහන්සේ එතනින් චුත වෙලා මහා බ්‍රහ්මය වෙලා උපන්නා. ඊට පස්සේ යම් කෙනෙක් ওই සතර බ්‍රහ්ම විහාර වඩනවාද ඒ අයත් බඹලොව ගිහිලා උපන්නා. ඊළඟට ධාන මට්ටමට උපද්දවන්න බැරි වෙච්ච අය මොකද වෙන්නේ? පරිනිම්මිත වසවර්ති කියන දෙව්ලොව උපන්න කියනවා. එහෙනම් බලන්න අපිට බඹලොව යන්න බැරි වුණා කියමු. නේද? දෙව්ලොව කෙරවලේ මේ ඉන්නේ. නේ? ඊට පස්සේ දේශනා කරන ඊට වඩා අඩුවෙන් වැඩිච්ච අය මේ නිම්මාන රතිය කියන දෙව්ලොව උපන්න කියනවා. ඊළඟට අඩුවෙන් වැඩිච්ච අය තුසිතට ගියා කියනවා. ඊළඟට අඩුවෙන් වැඩිච්ච පිරිස යාමෙලි ලෝකෙට ගියා කියනවා. ඊළඟට වඩා අඩුවෙන් වැඩිච්ච අය තවුතිසාවට ගියා කියනවා. ඊළඟට අඩුවෙන් වැඩිච්ච පිරිස චාතුම් මහරජික දෙවියන්ගේ ලෝකේ උපන්න කියනවා. ඊළඟට අඩුවෙන් වැඩිච්ච අය බූමාටු දෙවියන් අතර උපන්න කියනවා. කිසි කෙනෙක් සතර අපායේ ගියේ නැහැ කියනවා. ඒ කාගේ ගෝලියෝද? මහා ගෝවින්ද අපගේ මහ බෝසතාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ළඟට ඒ පංචසික ඇවිල්ලා විස්තරේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් පංචසික දැන් ওই දෙවිවරුන්ගේ විස්තරය කියන්නේ පංචසික. බුදුරජාණන් වහන්සේ විස්තර කරන පංචසික ඒ කාලේ මං බ්‍රහ්ම ලෝකෙට යන ප්‍රතිපදාව විතරයි මං දැනගෙන හිටියේ. දැන් මම ඒ බ්‍රහ්ම විහාරම පාවිච්චි කරලා අමා මහ නිවනට යන පාරක් මම දන්නවා කියන දැන් ඒක දේශනා කළා කියන තියෙන්නේ. දැන් බලන්නනේ. දැන් ඒ කාලේ බ්‍රහ්ම ලෝකෙන් විතරයි ශ්‍රාවක පිරිස නතර කරන්න පුළුවන්.
මහ බෝසතාණන් වහන්සේට දැන් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා නුවණින් සියල්ල දක්නා නුවණින් මහා ප්‍රඥාවකින් අපිට භාවනාවත් විස්තර කරනවා. සමතේ තුලින් බඹලව යන වැඩ පිළිවෙලත් විස්තර කරනවා. ඒ භාවනාවම දියුණු කරලා බොජ්ජංග උපද්දවලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ආදී ගුණ අපිට උගන්වනවා. ඒතකොට ශ්‍රාවකයා හිත පිහිටව ගන්නවා මේ සියලු විස්තරي දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් මුදිතාව පරතරට දියුණු කළා. ඒ කාන්තෙන් බුදුරජාණන් සම්මා සම්බුද්දයි කියලා උන්වහන්සේ ගැන පහදිනවා. පහදිලා මේ මුදිතාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මනා විස්තරයක් දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ ස්වාක්කාතයි. ඒ ශ්‍රාවකයෝ මේව පුරුදු කළා. ඒ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා තිසරණේ ගැන හොඳ පැහැදීමකට එනවා. ඇවිල්ලා එයා කරන එකම දේ තමයි මුලට එන එක. මුලට එන එක කියන්නේ මොකද්ද? ඉන්න පරිසරේ නොගැටි, නොඇලී, සමගියෙන් සතුටු වෙමින් එයා වාසය කරනවා. දැන් තේරුණා නේද? දැන් අර එයාට ඕනේ එයා හිත පහදව ගත්තට පස්සේ එයාට තියෙන්නේ එයා මැදකින් පටන් ගන්නෑ. එයා කොහෙටද යන්නේ? මුලට යනවා. කොතනද මුල? ඔන්න ඉන්න පිරිසේ ಗುಣ කල්පනා කරන්න පටන් ගන්නවා. ಗುಣ කල්පනා කරනකොට ඉන්න පිරිස ගැන එයාට පහදිනවා. දැන් හිතන්නකෝ බිරිඳ ස්වාමියා ගැන ಗುಣ කල්පනා කරනවා. ස්වාමියා බිරිඳ ගැන ಗುಣ කල්පනා කරනවා. එතකොට බිරිඳගේ හිතේ ස්වාමියා ගැන මොකද වෙන්නේ? ගෞරවයක් උපදිනවා. ඊට පස්සේ ස්වාමියා බිරිඳගේ ಗುಣ කල්පනා කරද්දී ස්වාමියාගේ හිතේ බිරිඳ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මව්පියෝ දරුවන්ගේ ಗುಣ කල්පනා කරනවා. දරුවෝ මව්පියන්ගේ ಗುಣ කල්පනා කරනවා. මේ විදිහට වාසය කරද්දී ගෞරවනීය පිරිසක් මොකද වෙන්නේ? එකට වාසය කරනවා. එකට වාසය කරද්දී සමගී අඩුපාඩුවක් නම ගණන් ගන්න ඒවා. ඇයි දන්නවා මේ මට උපකාර කරන පිරිසක් එක්ක මං ඉන්නේ. හැම තිස්සෙම එයාගේ මොකටද නැමිලා තියෙන්නේ? සමගියටමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළයි. සමග්ග රතෝ එයා සමගියට ඇලිලා ඉන්නවා. සමග්ග නන්දි. සමගියෙන්මයි සතුටු වෙන්නේ. නේ? සමග්ග කරණින් වාචං වාසිතා හෝති. සමගිය ඇතිවන වචනමයි එයා කතා කරන්නේ. දැන් බලන්නනේ එහෙම ඉන්නකොට එයාගේ හිතේ පින්වන්ත සිතුවිලි එතහට තියෙනවා. එයා ගෙදර අස්පස් කරනවා සතුටින්. එයා දකිනවා මේ ගේ පාවිච්චි කරන්නේ සුව පහසුවෙන් ඉදිරියට තමන්ගේ වැඩපළ කරගෙන දියුණු වෙනවා. නේ? උයලා රසට කන්න දෙනවා. දැන් තේරුණානේ දැන් මේ අපි ඉන්න පරිසරයේම නේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙල තුළ දැන් මහා මේ චූලගෝසිංහ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් අනුරුද්ධ කොහොමද ඔබ මේ සමගියෙන් ඉන්නේ කියලා. එතකොට කියන ස්වාමිනී අපි උදේට පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වැඩලා කලින් වෙන භික්ෂුව දානශාලාවේ පරිභෝජන පැන් තියනවා. දානශාලාව ඉස්සෙල්ලා පිරිසිදු කරනවා. ඊළඟට පැන් තියනවා. පැන් තියලා අපි ඉඳුල් දාන භාජනෙත් තියනවා. ඊට පස්සේ වැඩිපුර ආහාර තිබුණොත් අපි ඒ ආහාර තියෙන භාජනෙන් තියනවා. තියලා ඒ කලින් ආපු භික්ෂුව දානේ වළඳලා ඊළඟට කුටියට වඩිනවා. ඊළඟට එන භික්ෂුන් සුව පහසුවෙන් දානේ වළඳනවා. අවසානයේ එන භික්ෂුව ඉඳුල් භාජන ඉඳුල් අයින් කරලා ආයි පරිභෝජන පැන් තියලා ඒව කරනවා. අපි සමගිය මිදුල් අමදිනවා. ඊළඟට පරිභෝජන පැන් ගේන භාජන බර වැඩි නම් අපි ඒකටවත් වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි අතින් සංඥා කරලා අඬ ගහලා අපි ඒ කලේ දෙපැත්තෙන් අල්ලගෙන අපි ගෙනල්ලා පැන් පුරවනවා. වැසිකිලි කැසිකිලි වත් පිළිවෙත් අපි ඒව කරනවා. පරිභෝග පැන් තියනවා. මේ මණ්ඩපම දිනවා. සක්මන්මලු අමදිනවා. ඊළඟට අපි සතියට එක දවසක් තොන්යම් රාත්‍රී පුරා අපි ධර්මයේ සාකච්ඡා කරනවා. ස්වාමිනේ අපි ওই විදියටයි වත් පිළිවෙත් කරමින් සමගියෙන් ඉන්නේ. අන්න එතකොට තමයි යහන ওই විදියට ඉද්දී මුකුත් ලැබුණ නැද්ද කියලා අහනවා. සමාධි සමාපatti මනුස්ස ස්වභාව ඉක්මවල ගියපු දෙයක් ලැබුණ නැද්ද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන ස්වාමිනේ අපි කාමයෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා පළවෙනි ධානයේ පැද්දෙව්වා කියනවා. දෙවෙනි ධානයේ පැද්දෙව්වා කියනවා. තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ පැද්දෙව්වා කියනවා. අපිට පෙර ජීවිත දකින්න නුවණ තියෙනවා කියනවා. ඊළඟට චතුූපපාත ඥානයත් අපිට තියෙනවා. ඊළඟට ආසවක්ඛි ඥානයත් අපි ලබාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. දැන් බලන්න එතකොට අර පරිසරය හැදෙන්නේ අපි එකට ඉන්න තැනමයි. නේ ධර්මයේ හැසිරුණොත් ඒ පරිසරය තුළ ගුණේ උපද්දවන්න පුළුවන්. නැත්තම් හිතනු ගෙදර සමගියක් අපි ඉන්න පරිසරේ සමගියක් නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? එයා උයා පියාගෙන කන්නේ
එයා ඉදිනේදා වතපිළිවෙත කරන්නේ දුකසේ. තේරුණාද? එතකොට එයාට නිකම්ම අර තියෙනවා. කුසාසිතක් වඩන්න හිතෙන්නේ නැහැ. ඔන්න කවුරුරි භාවනා කරනෝ දැක්කු තනි මට කරගන්න බෑනේ. නේ? එතකොට එයා අර කෙනාට තට්ටු කළාරි කතා කරයි භාවනා කරන කෙනාට. ඇයි? එයා කැමති එයාගේ භාවනාව කඩාකප්පල් කරන්න. එහෙම වෙන්න පුළුවන්. එතකොට අර සතුටෙන් එකිනෙකාගේ ಗುಣ කල්පනා කරගෙන වාසය කරන කෙනා කැමති අනිත් කෙනා භාවනා කරනවට. අනිත් කෙනාට සුවසේ භාවනා කරගන්න එයා ගෙදර වැඩ ටිකත් ඔක්කොම කරයි. දැන් ස්වාමීන් වහන්සේලා නම් භාවනා කරන ස්වාමීන් වහන්සේ උපකාරී පිණිස ඒ ස්වාමීන් වහන්සේගේ වතක් පිළිවෙතක් තියෙනවනම් ඒවත් තමන් වහන්සේලා කරන්න උත්සාහ ගන්න. ඒතකොට බලන්න මුදිතාව තිබුණොත් ඒකත් එක්ක යාට ප්‍රීති මනසක් නේ සැහැල්ලු ශරීරයක් මනසක් ඒකත් එක්ක එයාට සම්චිත්ත සමාධිය ඇති වෙනවා. ආන්නේ සමාධිය පාවිච්චි කරනවා විදර්ශනාවට හරවගෙන මග්ගඵල නිවන් දකින්න වැඩ පිළිවෙලට. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ ටික මුලට ඇවිල්ලා ගෞරවණීය චරිතයක් උපද්දවගෙන ගෞරවණීය පිරිසක් ඇතුලේ සමගියෙන් නේ සමගියෙන් වාසය කරමින් අර පිං වැඩෙන වැඩ පිළිවෙලක් සමගිය බුදුන් වඳින්න සමගියව සතුටින් ඉන්න ඒ කටයුතු ටික ඉගෙන ගන්නකොට බොහෝ පිං රැස් වෙනවා. ඒ වගේම ප්‍රමෝදිත සිතක් මුදිතාව තුළ ප්‍රමෝදිත සිතක් ඇති වෙනවා. එතකොට ඒ ටික තමයි දුකසේ හරි ශ්‍රාවකයා ඇති කරගන්න ඕනේ. එයාට ඊට පස්සේ සමතයත් වැඩෙනවා. ඒ සමතය තුළ එයාට විදර්ශනාව පුරුදු කරගන්න පුළුවන්. ආන්නේ කෙනා සුබකින්න දෙවියන් අතරකින් එහිදීම පිරිනිවන් පාන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් මෙහෙන් මරණයටපත් වෙලා කය බෙදලා මරුණාට පස්සේ සුද්ධාවාසි ගිහිල්ලා එහෙම පිරිනිවන් පාන ශ්‍රාවකෙක් බිහි වෙන්න පුළුවන්. එතකොට මේ ධර්මයේ ඒ විස්තරي අඩු නැතුව තියෙනවා. එතකොට වීරියවන්ත කෙනා, නුවණ තියෙන කෙනා, ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ආන්නේ ගුණධර්ම ටික හරි උපද්දවනවා. බුදුරජාණන් වහන්සේ අපාර සූත්‍රයේ විස්තර කරන මහණෙනි ශ්‍රද්ධාවන්ත කෙනා කැමති විය යුත්තේ වීරිය කිරීමමයි කියනවා. එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙන විදිහටම කුසලයට කැමැත්ත ඇවිල්ලා වෑයම් කරලා වීරිය ආරම්භවලා හිතය දැඩි කරගන්න මම මේවා චුට්ට හරි පුරුදු කරගන්නවා කියන අදහස. ඉතින් ඒක නිසා අපිට මේ උතුම් ධර්මය අපිට මේ උතුම් ගුණ ධර්ම දියුණු කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තේ පදිංචි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දියණිවරුන් තිදෙනෙක් සහ පවුලේ සියලු දෙනා විසින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින දියණිවරුන් තිදෙනා නමිනුත් ඒ පවුලේ සියලු දෙනා නමිනුත් මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ මේ පින දායකත්වයේ දරන එංගලන්තයේ පදිංචි එම පින්වත් දියණිවරුන්ටත් එම පවුලේ දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටත් සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනා මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සිය මහමෙවුනා වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ටත් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු. මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දින අසිරිමත් ධම්සක දේශනේ සඳහා දායකත්වයේ දරන පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඥාති හිතවතුන් සියලු දෙනාටත් ධර්ම දේශනේ සඳහා සහභාගී වූ සියලු පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටත්
ලෝවාසී සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයට සම්බන්ධ සියලු පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මුතුම් ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සුවපත් වේවා සුවපත් වේවා. සුපින්වතුනි, පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අද දවසේදී ධර්ම දේශනාව තුළදී අපිට පෙන්වා දුන්නේ මුදිතාව වර්ධනය කර ගැනීමට, මුදිතාව වැඩි වීමට, පින් රැස් කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳ අපට අනුකම්පා පිණිසයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම කාරණා මෙනෙමින් පෙන්වා දුන්නේ. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාවේ වැඩසටහනට වගේම මුදිතා භාවනාව වැඩි වීම සඳහා කළ යුතු වන්නා වූ පසුබිම පිළිබඳ මනාකොට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ වැඩසටහනට දායකත්වයේ දැක්වූ සුපින්තුන්ටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. සුපින්නතුනි, ඒත් සමගින්ම ශ්‍රද්ධා රූප වාහිනිය තුළින් ඔබ වෙත කියන මේ වස්සානී ධර්ම දේශනාවේ වැඩසටහන් මාලාවේදී අප දවසේදී කතා කළේ මුදිතාව භාවනාව පිළිබඳ. විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මුදිතා භාවනාව පිළිබඳ හඳුන්වා දීමක් තමයි සිදු කළේ. හෙට දවසේදී මුදිතා භාවනාව තුළ යෙදීම කොයි ආකාරයෙන්ද සිදු කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන තුළදීම මුදිතා භාවනාව ප්‍රගුණ කරන්නට ඔබට හැකියාවක් උදා වෙනවා. ඒ නිසාවෙන් හෙට දවසේදීත් මේ උතුම් ධර්ම දේශනාවේ වැඩසටහන සමගින් ඒක රාශී වෙන්නට අප ඔබට ආරාධනා කරනවා. සූදානම් වෙන්නේ අද දවසේදී මේ වස්සානි සදහම් වර්ෂා ධර්ම දේශනාවේ වැඩසටහන මෙතකින් නිමවටපත් කරන්නට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.